9 වසරේ ඉන්න ඔයාලට පුතේ දෙවෙනි වාරේ මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ අනුලෝම සමානුපාත පාඩම. මුලින්ම අපි බලමු අනුපාතයක් කියන්නේ මොකක්ද කියලා. 6 ඉඳලම අපි ඉගෙන ගත්ත 6 7 පන්ති දෙකේදීම අනුපාතයක් කියන සංකල්පය මතක් කරගමු. අනුපාතයක් කියන්නේ එකම ඒකකයකින් දක්වා ඇති රාශීන් දෙකක් හෝ වැඩි ගණනක් අතර තියෙන සංඛ්‍යාමය සම්බන්ධය. වැදගත්ම දේ එකම ඒකකයකින් කියන එක. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් මෙහෙම බලමු. A රථය කිලෝමීටර් 2ක් යන විට B රථය කිලෝමීටර් 5ක් යනවා. නිකන් පොඩි උදාහරණයක්. A රථය කිලෝමීටර් 2ක් යන විට B රථය කිලෝමීටර් 5ක් යනවා. එතකොට පුතේ මේ දෙකම කිලෝමීටර්, මෙයක් කිලෝමීටර්. අන්න එකම ඒකකයකින්. එහෙනම් A රථයයි B රථයයි ගත්තොත් A රථය කිලෝමීටර් 2යි B රථය කිලෝමීටර් 5යි. මෙන්න අනුපාතයක්. එකම ඒකකයකින් ප්‍රකාශ වෙලා තියෙන්නේ. තව එකක් අපි දැනගෙන ඉන්න ඕනේ. අනුපාත ලියනකොට ඒකක ලියන්නේ නැහැ. කිලෝමීටර් දාන්නේ නැහැ. එකම ඒකකයක් තියෙන්න ඕනේ. ඒ ඒකකය ලියන්නේ නැහැ. ඊළඟට අනුපාතයේ පද හැම වෙලාවෙම පූර්ණ සංඛ්‍යාව වෙන්න ඕනේ. හොඳයි. ඊළඟට අපි බලමු අපි තව ඉගෙනගෙන තියෙන අනුපාතික. අනුපාතිකයක් කියන්නේ එකිනෙකට වෙනස් රාශීන් දෙකක් අතර තියෙන සම්බන්ධය. අනුපාතයක් කිව්වේ එකම ඒකකයක්. අනුපාතිකයක් කියන්නේ එකිනෙකට වෙනස් ඒකක. උදාහරණයක් විදිහට අපිට පුළුවන් පොල් ගෙඩි 3ක් රුපියල් 100යි. අපි හිතමු. එතකොට මේ 3ක් පොල් ගෙඩි 100 රුපියල් එකිනෙකට වෙනස් ඒකක. එතකොට අපිට අනුපාත ලකුණ දාලා ලියන්න බෑ. එහෙනම් පොල් ගෙඩි 3ක් රුපියල් 100යි කියන එක අපිට ඔහොම නිකන් සංකේතවත් කරගන්නව හැරෙන්න අනුපාත ලකුණ දාලා ලියන්න බෑ. මේවට අපි කියනවා අනුපාතික. මේ අනුපාතිකයක පළමු රාශිය එක වුණොත් ඒවට කියනවා ඒකීය අනුපාතික. එහෙනම් 3ක් 100 නම් එකක් බලන්න 100 3ෙන් බෙදෙන්න ඕනේ. එහෙනම් අන්න ඒකීය අනුපාතිකයක්. මේ පළමු රාශිය එක වුණොත්. හරි. ඊළඟට දැන් අපි බලමු සමානුපාත කියන්නේ මොකක්ද කියලා. බලමු අපි මේ වගුව දිහා. පොතක මිල රුපියල් 40යි කියන සම්බන්ධය ඔන්න පොත් ගණනයි වටිනාකමයි. පොතක් 40යි නම් දෙකක් 80යි. තුනක් 120යි. හතරක් 160යි. එතකොට අපිට මෙන්න මේ දෙක අතර අනුපාතය ගමු. පොත් ගණන අතර අනුපාතය. පොත් ගණන අතර අනුපාතය 1ට 2යි. ඒවායේ වටිනාකම් අතර අනුපාතය. වටිනාකම් අතර අනුපාතය. 1ට 2යි නම් එකක් ගන්න 40යි, දෙකක් ගන්න 80යි. මේක තවදුරටත් සරල වුණොත් 40ට 40 ඒවා 1යි, 80ට 40 ඒවා 2යි. එතකොට පොත් ගණන අතර අනුපාතය ඒවායේ වටිනාකම් අතර අනුපාතයට සමාන වෙනවා. මේ විදිහට එකිනෙකට වෙනස් රාශීන් දෙකක්, මෙතන පොත් ගණන, මෙතන මුදල. එකිනෙකට වෙනස් රාශීන් දෙකක් අතර තියෙන මේ අනුපාතවල සමානතාවයට අපි කියනවා සමානුපාත කියලා. අනුපාත දෙක සමාන වීම සමානුපාතයක්. ඊළඟට අපි බලමු අපේ පාඩම. අනුලෝම සමානුපාත කියන්නේ මොකක්ද කියලා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ අනුලෝම සමානුපාතයක් කියන්නේ මොකක්ද කියලා. අර උදාහරණෙම ගමු මේකට. පොතක් රුපියල් 40යි, දෙකක් 80යි, තුනක් 120යි, හතරක් 160යි. දැන් මෙතනින් අපි මේ පළවෙනි සම්බන්ධතා දෙක දිහා බැලුවොත් අපි මේක ගමු පොත් ගාන අතර අනුපාතය 1ට 2යි. පොත් ගාන අතර අනුපාතය 1ට 2යි. ඒවායේ වටිනාකම් අතර අනුපාතය 40ට 80යි. පොත් ගාන වැඩි වෙනකොට ඊට සමානව එයාලගේ වටිනාකමත් වැඩි වෙලා තියෙනවා. ඒක සමානව කියලා කිව්වේ 40ට 40 ඒවා 1යි, 80ට 40 ඒවා 2යි. මේ අනුපාතයම රැකෙන විදිහට තමයි වැඩි වෙලා තියෙන්නේ.
එතකොට එක් රාශියක් වැඩි වෙන විට ඊට අනුව අනෙක් රාශියක් වැඩි වෙනවා. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ අවස්ථාව ගමු අපි. මේ අවස්ථාව මේ පැත්තට ගමු අපි. ඔන්න පොත් අතර අනුපාතය. පොත් ගණන අතර අනුපාතය 4:3. ඒ වෙලාවේදී මිල අතර අනුපාතය 160ට 120. 160 120 සරල වෙනවා 40/4යි 40/3යි. මේ වෙලාවේදී පොත් අතර අනුපාතය මිල අතර අනුපාතයට සමාන වෙනවා. එතකොට පොත් ගාන අඩු වෙන විට මිල ඊට සමානව අඩු වෙලා. එතකොට එක රාශියක් වැඩි වෙන විට එයට අනුව අනෙක් රාශියක් වැඩිවීම හෝ එක් රාශියක් අඩු වන විට ඊට අනුව අනෙක් රාශියක් අඩුවීමට අපි කියනවා අනුලෝම සමානුපාතයක් කියලා. දැන් අපි අනුලෝම සමානුපාතයක් තේරුණාද බලන්න. මෙන්න මේ ප්‍රකාශන ටික දිහා බලමු. අනුලෝම සමානුපාත වෙනවා නම් හරි ලකුණක්, නොවෙනවා නම් වැරදි ලකුණක් දාන්නයි තියෙන්නේ. පළවෙනි එක. පොත් ගණන හා ඒවායේ මිල. පොත් ගණන වැඩි වෙනකොට ඒවායේ මිලත් වැඩි වෙනවා. පොත් ගාන වැඩි වෙනකොට මිල වැඩි වෙන්නේ එකම අනුපාතයකින්. ඒ නිසා ඒක අනුලෝම සමානුපාතයක්. දෙවෙනි එක. මෝටර රථයක් ඒකාකාර වේගයෙන්, ඔන්න වේගය වෙනස් වෙන්නේ නැහැ, එකම වේගයෙන් ගමන් කරනකොට යන දුර හා ගතවන කාලය. කිලෝමීටරයකට විනාඩි 10න් යනවනම් කිලෝමීටර් 2ක් යනකොට විනාඩි 20ක්. එහෙනම් ඒකාකාර වේගයෙන් නිසා දුරයි කාලයයි අතර තියෙන්නේ ඒකාකාර සම්බන්ධයක්. එකම ඒකකකින් තමයි වැඩි වෙන්නේ. ඒ නිසා ඒ දෙක අතර අනුලෝම සමානුපාතයක් පවතිනවා. සමචතුරාශ්‍රයක පැත්තක දිග හා එහි පරිමිති. දැන් සමචතුරාශ්‍රයක් අපි ගත්තොත් මෙයාගේ පැත්තක දිග සෙන්ටිමීටර් 2යි. මෙයාගේ පරිමිතිය 2/4ක්. එහෙනම් පරිමිතිය මෙයාගේ දෙවරක් 4 8ක්. තව සමචතුරාශ්‍රයක් තියෙනවා යාගේ පැත්තක දිග 3යි. එහෙනම් 3/4ක්. 3 4 12යි. දැන් බලන්න පැත්තක දිග අතර අනුපාතය 2:3යි. පරිමිතිය අතර අනුපාතය 8:12යි. බලමු සුළු කරලා 4/2යි 4/3යි. එකම අනුපාතය. එහෙනම් අනුලෝම සමානුපාතය. ඊළඟ එක. රථයක වේගය හා කිසියම් දුරක් යාමට ගතවන කාලය. දුර මෙතන කාලය. වේගය හා. එතකොට පුතේ වේගය ඉස්සෙල්ලා කිව්වා ඒකාකාරයි කියලා. මෙතන එහෙම කියලා නැහැ. වේගය එන්න වැඩි වුණොත් අර දුරයි නිශ්චිත. කිසියම් දුරක්, එක දුරක්. එහෙනම් යම් කිසි ගමනක් කියලා අපි හිතමු. ඒ ගමන යන්න වේගය වැඩි වෙනකොට කාලය අඩු වෙනවා. වේගය අඩු වුණොත් ගතවන කාලය වැඩි වෙනවා. එහෙමනම් අර අනුලෝම සමානුපාතයක්ද කියලා ඔයගොල්ලෝ බලන්න. වේගය වැඩි වෙනකොට කාලයක් වැඩි වෙන්න ඕනේ. එකම අනුපාතයකින්. වේගය අඩු වෙනවා නම් කාලයක් අඩු වෙන්න ඕනේ. නමුත් මේක එහෙම නෙමෙයි වෙන්නේ, විරුද්ධව. එහෙනම් මේක අනුලෝම සමානුපාතයක් නෙවෙයි. ඊළඟ එක. කිසියම් කාර්යයක් නිම කිරීමට ගත වෙන දින ගණන හා අවශ්‍ය මිනිසුන් ගණන. මේ කිසියම් කාර්ය අපි නිකන් උදාහරණයකට ගමු කාණුවක් කපන්න වගේ. කාණුවක් දවස් 2කින් කපලා ඉවර කරන්න නම් අපි හිතමු මිනිස්සු 5 දෙනෙක් ඕනේ. දවස් 2කින්. එතකොට දැන් මම ඊළඟට දින ගාන අඩු කරමු. එක දවසින් මේ කාණුව කපන්න ඕන නම් මිනිස්සු ගාන 5 දෙනාගෙන් පුළුවන්ද? ඔන්න දින ගාන මම අඩු කරා. අවශ්‍ය මිනිසුන් ගාන අනිවාර්යෙන් තවත් 5 දෙනෙක් දාන්න ඕනේ. අර දිනේට කරන්න තියෙන වැඩත් අදම කරන්න නම්. එහෙනම් දින ගාන අඩු වෙනකොට මිනිසුන් ගාන වැඩි කරන්න වෙනවා. එහෙනම් එක රාශියක් වැඩි වෙනකොට අනිත් රාශියත් වැඩි වෙන්නේ නැහැ. වෙනස් අඩු වෙන්නේ. එහෙමනම් අපි ඒක අනුලෝම සමානුපාතයක් නොවේ. සමචතුරාශ්‍රයක පැත්තක දිග සහ එහි වර්ගඵලය. දිග සහ එහි වර්ගඵලය. අර උදාහරණෙම ගමු. පැත්තක දිග 2යි 2 වුණොත් වර්ගඵලය. දෙවරක් 2. වර්ගඵලය. මේ දිග 2 දෙවරක් 2 4. පැත්තක දිග 3 වුණොත් වර්ගඵලය 3 වරක් 3 9. එතකොට දිග අතර අනුපාතය 2:3යි. වර්ගඵලය අතර අනුපාතය 4:9යි. 4:9 ඊට වඩා සරල කරන්න බෑනේ. ඒතර දිග අතර අනුපාතයයි වර්ගඵලය අතර අනුපාතයයි
හැබැයි වැඩි වෙලා. දිග වැඩි මෙතන වැඩි වෙලා මෙතනත් වැඩි වෙලා. වැඩි වුණාටම බෑනේ. එකම අනුපාතයකින් වැඩි වෙන්න ඕනේ. අනුපාතේ එකම නෙවෙයි. එහෙමනම් මේක අනුලෝම සමානුපාතයක් නෙවෙයි. ඔන්න ඔය විදිහට තර්කානුකූලව අනුලෝම සමානුපාත වෙනවද නැද්ද කියන එක හිතන්න ඕනේ. මේ අනුලෝම සමානුපාත ගැටලු විසඳන්න ආකාර 3ක් තියෙනවා. 9දී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා ආකාර 3ක්. ඒ ආකාර 3 තමයි ඒකීය ක්‍රමය භාවිතයෙන්. දෙවෙනි එක අර්ථ දැක්වීමට අනුව. තුන්වෙනි එක වීචී ආකාරයට ලිවීමෙන්. මෙන්න මේ ක්‍රම තුනම අනුලෝම සමානුපාත ගැටලු විසඳන්න අපි යොදා ගන්න ඕනේ. මුලින්ම බලමු ඒකීය ක්‍රමය භාවිතයෙන් ගැටලු විසඳන්නේ කොහොමද කියලා. පළවෙනි ගාන අඹගෙඩි 12ක් රුපියල් 96ක් නම් අඹගෙඩි 5ක මිල සොයන්න. ඒකීය ක්‍රමයේදී පුතේ භාවිතා කරන්නේ එකක් කොපමණද කියලා. එකක අගය පදනම් කරගෙනයි මේ ගැටලුව විසඳන්න ඕනේ. එතකොට අපි 4 5 මේ જાතිය ගණන් ගොඩාක් හැදවලට මතක් වෙලා එනවා ඇති. දැන් බලමු ගෙඩි 12ක්. අපි මේ වෙලාවට මේ විදිහට වගන්ති ලියනවා. ගෙඩි 12ක මිල රුපියල් 96යි. ඊළඟට අපි අර ඒකීය ක්‍රමයනේ. ඒ කියන්නේ ගෙඩි එකක මිල. එකක මිල 12ක් 96යි නම් එකක් බලන්න 96 12න් බෙදනවා. 96ට 12 වර 8යි. දැන් අපිට ඕන ප්‍රමාණය. ගෙඩි 5ක මිලයි අපෙන් අහන්නේ. ගෙඩි 5ක මිල එකක මිල 8යි 5ක මිල. එහෙනම් ගෙඩි 5ක් යන්න වැය වෙනවා රුපියල් 40ක්. ඔන්න පළවෙනි ගාන. ඒක හරි ලේසි ක්‍රමයක් ඒකීය ක්‍රමය. තව ගානක් බලමු ඒකීය ක්‍රමයෙන්. වාර්ෂිකව 12ක සුළු පොලියට ලබාගත් රුපියල් 50000ක ණය මුදලක් සඳහා වසරකට ගෙවිය යුතු පොලිය අහනවා. එතකොට පුතේ වසරකට 100කට නම් රුපියල් 12ක් පොලිය ගෙවන්න ඕනේ. මෙන්න මෙතනින් තමයි අපි මේ සම්බන්ධය ගන්න ඕනේ. 100ට 12ක්. එහෙනම් රුපියල් 100ක් ණයට ගත්තොත් 100කට ගෙවිය යුතු පොලිය රුපියල් 12යි. 100ට 12යි. දැන් 100ක් නෙවෙයි ගත්තේ 50000ක්. ඒකට කලින් අපි රුපියල් 1කට ගෙවන්න ඕන පොලිය හොයා ගන්න ඕනේ. රුපියල් 1කට. එකකට බලන්න 12 100ෙන් බෙදනවා. ඔන්න එකකට පොලිය. ඔක සුළු කරගන්න අවශ්‍යම නැහැ. මෙතන සුළු වෙලා 8 ආවා. මේව සුළු කරන්න ඕනේ නැහැ. ඔන්න කියමු. දැන් අපිට ඕනේ රුපියල් 50000කට. 50000කට ගෙවිය යුතු පොලිය කියන්නේ 12 100ෙන් බෙදලා එන උත්තරේ ගුණ කරන්න ඕනේ 50000න්. එතකොට මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා යනවා. මෙතන බිංදු දෙකක් ඉතුරුනා 12 5න් ගුණ කරනවා. 12 වර 5 8යි. එහෙනම් රුපියල් 50000කට ගෙවන්න ඕනේ පොලිය රුපියල් 6000. ඔන්න මේ විදිහේ ගණන් තව එකක් හදමු අපි ජාතිය ගානක්. තුන්වෙනි ගාන සමන් යම් භාණ්ඩයක් මිලටගෙන සිට 10ක ලාභ තබාගෙන රුපියල් 550කට විකුණයි. ඔහු එය ගත් මිල සොයන්නේ. නම් 10ක් ලාභ තියාගෙන විකුණවලු. විකුණුවේ 550කට. අපෙන් අහන්නේ ඔහු එය ගත් මිල. දැන් බලමු ඒකීය ක්‍රමයෙන් මේ ගාන හදනකොට මුලින්ම වාක්‍ය ලියාගන්න එක වැදගත් පිළිවෙලකට. නිවැරදිව. දැන් අපෙන් අහන්නේ ගත් මිලනේ. ඒ අහන දේ සමාන ලකුණෙන් එහා පැත්තට එන්න සම්බන්ධයක් ලියාගන්න එක තමයි කරන්න ඕනේ අපි. එතකොට මෙතන සම්බන්ධය ගොඩනගා ගන්න ඕනේ මෙන්න මේ ප්‍රතිශතයෙන්. 10ක් ලාභ. 10ක් ලාභ තබා ගන්නවා කියන්නේ 100ට අරගෙන කීයට විකුණන්න ඕනේ. 10ක් තව ඉතුරු වැඩි වෙන්න ඕනේ. එහෙනම් 100ට අරගෙන 100ටම විකුණුවොත් ලාභයක් වෙලා නැහැ. 100ට ගත්ත එකක් 10ක් ලාභ තියාගන්න නම් 110ට විකුණන්න ඕනේ. එතකොට විකුණපු මිල නෙමෙයි මේ පැත්තේ ඕන වෙන්නේ. අපෙන් අහන්නේ ගත් මිල නිසා ගත් මිලයි මේ පැත්තට එන්න ඕනේ. එහෙනම් අර වගන්ති අපි මෙහෙම පෙළ ගස්සමු. රුපියල් 110කට විකුණු භාණ්ඩය ගත් මිල. ගත් මිල රුපියල් 100යි.
බලන්න ආපහු වාක්‍ය 10%ක් ලාභ කියන එකෙන් අපි දන්නවා. එහෙනම් 100ට අරන් 110ටයි විකුණලා තියෙන්නේ. එහෙනම් 110කට විකුණු භාණ්ඩය ගත් මිල රුපියල් 100යි. දැන් ඒකීය ක්‍රමය ඒ නිසා එකක් ඕනේ. රුපියල් 1කට විකුණු භාණ්ඩය ගත් මිල 100 110න් බෙදනවා. සුළු කරගන්න අවශ්‍ය නැහැ. කොහොම තියමු. දැන් මෙන්න මේ ගානේදී විකුණලා තියෙන්නේ රුපියල් 550කට. එහෙනම් අපි මෙතන ලියන්න ඕනේ රුපියල් 550ට විකුණු භාණ්ඩය ගත් මිල. මේ එකකට විකුණුවා නම් 550කට බලන්නේ එක 550න් ගුණ කරා. බිඳුවට බිඳුව කැපුණා 11 වරක් 55ට 5ක් තියෙනවා. 100ව 5ක් 500. එහෙනම් මේ භාණ්ඩය අරගෙන තියෙන්නේ රුපියල් 500කට. ඔන්න ඒකීය ක්‍රමය භාවිතා කරන හැටි මේ වගේ සමානුපාතික ගාණක් හදන්න. දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ පෙළ පොතේ 10 වෙනි පාඩමේ දෙවෙනි අභ්‍යාසය කරන්න. මේ ගණන් ටික උදව් කරගෙන ඒ අභ්‍යාසය කරන්න. දෙවෙනි එක අර්ථ දැක්වීමට අනුව සමානුපාත ගැටලු විසඳීම. මොකද්ද මේ අර්ථ දැක්වීම කියලා ආපහු අපි මතක් කරගමු. අපි ඉගෙන ගත්තේ අනුලෝමව සමානුපාතික වන රාශි දෙකකින් පළමු රාශියේ ඕනෑම අගය දෙකක් අතර අනුපාතය ඊට අනුරූප දෙවන රාශියේ ඕනෑම අගය දෙකක් අතර අනුපාතයට සමානයි කියලයි. ඒ කරුණ පදනම් කරගෙන තමයි අපි මේ ක්‍රමය යොදාගෙන ගැටලු විසඳන්නේ. අර්ථ දැක්වීමට අනුව සමානුපාත ගැටලු විසඳන්න මේ උදාහරණය බලමු අපි. ඉන්ධන ලීටර A ප්‍රමාණයකින් කිලෝමීටර් U දුරක් යන වාහනයක් ඉන්ධන ලීටර B ප්‍රමාණයකින් කිලෝමීටර් V දුරක් යනවා කියලා හිතමු. එතකොට අපිට මේක ලියන්න පුළුවන් මෙතන ලීටර නම් මෙතන කිලෝමීටර නම් A ප්‍රමාණයකින් යනවා U දුරක්. B ප්‍රමාණයකින් යනවා V දුරක්. එතකොට ලීටර අතර අනුපාතය A ට B. කිලෝමීටර අතර අනුපාතය U ට V. මේ රාශිය අතර අනුපාතය මේ රාශිය දෙක අතර අනුපාතයට සමාන වෙනවා කියලා තමයි අපි අර්ථ දැක්වීමට අනුව ඉගෙන ගත්තේ. අනුපාතයක් කියන්නේ භාගයකටම තමයි. භාගයක මෙයා අපි අනුපාතයක පළමු පදේ තමයි භාගයක ලවය. දෙවනි පදේ. මේ පැත්තේ අනුපාතයේ භාගයක් කරා U බෙදීම V. දැන් අපිට පුළුවන් මේක හරස් ගුණිතය කරන්න. A ගුණ කිරීම B සමානයි B ගුණ කිරීම U. මෙන්න මේ මූලික කරුණ යොදාගෙන අපිට ගණන් හදන්න පුළුවන්. බලමු අපි මේක කොහොමද මෙතනට යෙදෙන්නේ කියලා. A ගුණ වෙන්න ඕනේ V ගේ. B ගුණ වෙන්න ඕනේ U ගේ. එතකොට අපිට මේ අනුපාතය A ගුණ වෙන්න ඕනේ V ගෙන්නේ. මේක අපිට මෙන්න මෙහෙම මතක තියාගන්න. මෙන්න මේ දෙන්නයි එකට ගුණ වෙන්නේ. ඊළඟට අනිත් පදයට ගුණ වෙන්න ඕනේ මේ දෙන්න. අනිත් පැත්තට. මෙන්න මේ දෙන්න. ඕක මතක තියාගන්න පුතේ. එතකොට අපිට හරි ලේසි ගණන් හදන්න. උදාහරණයක් මම මෙතන කියන්නම් මෙහෙම. අපි හිතමු 2ට 3 කියලා අනුපාතයක් තියෙනවා. මෙයා සමාන වෙලා තියෙනවා කියලා හිතමුකෝ අපි 6ට මෙතන පදේ දන්නේ ඔන්න අපි දන්නේ ඒක හොයාගන්න නම් අපිට ඕනේ මෙන්න මේ දෙන්න තමයි ගුණ වෙන්න ඕනේ මේ දෙන්න. එතකොට 2 ගුණ කිරීම x සමාන වෙනවා මේ දෙන්නට. දෙවෙනි පදයයි පළමු පදයයි. 3 ගුණ කිරීම 6. බලමු x ට අගය ගන්න. 2x 2කින් බෙදනවා මේ පැත්තත් 2කින් බෙදනවා. 2ට 2 කැපෙනවා. 3 වර මෙතන කපලා ඉමු 3යි 3 වරක් 3 9. ඔන්න අර x ටාගයක් එනවා 9යි. ඔක තමයි අර්ථ දැක්වීමට අනුව සමානපාත ගැටලු විසඳීමේ ක්‍රමය. පළවෙනි ගාන දින 7කට රුපියල් 10500ක වැටුපක් ලබන කම්කරුවෙකුට දින 10කට ලැබෙන වැටුප සොයන්න. දැන් අපි මේ ගාන කියවන ගමන්ම අනුපාතයක් ගොඩනගා ගන්න යන්න ඕනේ. අනුපාත දෙකක්, ඒ කියන්නේ සමානුපාතයක්. බලමු අපි මෙතන දින ලියමු. මෙතන වැටුප. එතකොට දින 7කට 10500යි. අපෙන් අහන්නේ දින 10කට. ඒක අපි දන්නේ නැහැ. දැන් ඕක අපිට
දින අතර අනුපාතය ලියුවොත් 7ට 10යි. ඒක සමාන වෙනවා වැටුප අතර අනුපාතයට 10500ට x. දැන් ගුණ කරන හැටි මතකනේ. මුල පදයයි අග පදේ. එහෙනම් 7 ගුණ වෙනවා x ගෙන්. ඒක සමාන වෙනවා මේ පද දෙකේ ගුණිතයට. 10 ගුණ කිරීම 10500. දැන් x ට උත්තරය අපිට ඕනේ 7ෙන් බෙදනවා. 7ට 7 කැපුණා x සමානයි මේ පද දෙක 7ෙන් බෙදනවා 7ට 1යි 10න් 7ක් ගියා 3යි 35ට 7 කරා 5යි. බිංදු දෙකට නැහැ. එහෙනම් 1500 10ක් කියන්නේ 1500ට තව බිංදුවක් එනවා. එතකොට අර වැටුප එනවා අපිට රුපියල් 15000ක වැටුපක් ලබනවා කියලා. දෙවෙනි උදාහරණය බලමු. පැයට කිලෝමීටර් 96ක ඒකාකාර වේගයෙන් යන දුම්රිය මිනිත්තු 5කදී යන දුර. දැන් මෙතන පැය. මෙතන මිනිත්තු. ඒ ගැන හිතලා අපි මෙතන කාලය ලියමු. මෙතන දුර කිලෝමීටර්. දැන් මෙතන පැය මිනිත්තු ඒකක දෙකක් හොඳ පරිස්සමෙන් ඒ වගේ වෙලාවට ගාණක් කියවලා එකම ඒකකයක් බවට පත් කරගෙනයි මෙතන සටහන් කරගන්නේ. කුඩා ඒකකයේ බවට පත් කරගන්න එක තමයි පහසු. මේක මිනිත්තු නිසා මේ පැයත් අපි මිනිත්තු කරගමු. පැයක් කියන්නේ මිනිත්තු 60ක්. එහෙනම් මිනිත්තු 60කට කිලෝමීටර් 96ක් යනවා. එතකොට මිනිත්තු 5කට යන දුරයි අපෙන් අහන්නේ. 5කට යන දුර අපි දන්නේ නැහැ. ඔන්න අපි සමානුපාතයක් ගොඩනගනවා. මේ පැත්ත 60ට 5 සමාන වෙනවා 96ට x. 60ට 5 96ට x. දැන් ගුණ කරන්නේ මෙතන මුල පදයයි මෙතන අග පදයයි. 60 ගුණ කිරීම x සමානයි 5 ගුණ කිරීම 96. x බලන්න දෙපැත්තම බෙදමු 60. 60ට 60 කැපෙනවා x සමානයි අපි මේ දෙන්න කපමු 5 වරක් 1යි 60ට 5 වරක් 12යි 96යි 12යි කැපෙනවා 12ට 1යි 96ට 12 වරක් 8යි. එහෙමනම් කිලෝමීටර් යන දුරනේ අපෙන් ගන්න. ඒකකයක් එක්ක ලියමු. යන දුර කිලෝමීටර් 8යි. තුන්වෙනි ගාන රුපියල් 500කට ගත් භාණ්ඩය 125ක් ලාභ තබාගෙන විකුණන මිල සොයන්න. නම් අපි මෙතන තියෙනවා ගත් මිල. අපෙන් අහන්නේ විකුණන මිල. එහෙනම් මෙතන අපි ලියමු ගත් මිල, මෙතන ලියමු විකුණුම් මිල. ප්‍රතිශතයක් තිබුණොත් හුඟක් වෙලාවට ගානේ පටන් ගන්න ප්‍රතිශතේ. එහෙනම් මේ ගානේ ගත් මිල විකුණුම් මිල. එහෙනම් 100කට ගත්තොත් 125ක් ලාභ තබාගෙන විකුණන්නේ. එහෙනම් 100කට ගත්තොත් විකුණන්නේ 125කට. ගත් මිල 100 වුණොත් විකුණුම් මිල 125යි. දැන් අපේ ගත් මිල දීලා තියෙනවා ඒගොල්ලෝ 500යි කියලා. ගත් මිල 500 වෙනකොට විකුණුම් මිල කීයද කියලා අපෙන් අහනවා. අපි දාගමු x කියලා. එහෙමනම් 100ට 500 අනුපාතය සමාන වෙනවා 125ට x. අර ඉස්සෙල්ලා වගේම මුල පදයයි අග පදයයි. 100 ගුණ කිරීම x සමානයි 500 ගුණ කිරීම 125. අපි දැන් x ට උත්තරේ ගන්න දෙපැත්තම 100ෙන් බෙදමු. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපුණා 100ට 100 කැපුණා. ඔන්න අපිට x ට උත්තරයක් එනවා 125ව 5ක්. 125ව 5ක් අපි දන්නවා 625යි. එහෙනම් මේ භාණ්ඩය විකුණන මිල විකුණුම් මිල 625යි. ඒකකේ ලියන්න ඕනේ උත්තරයක් අවසන් කරද්දී. ඒ නිසායි උතන මම ලිව්වේ. හරි. හතරවෙනි ගාන. 5ක වට්ටමක් සහිතව රුපියල් 1500කට මිල ලකුණු කළ භාණ්ඩයක් විකුණුවේ කීයකටද? අහන්නේ විකුණුවේ කීයකටද? මෙතන වට්ටමක්. එහෙනම් අපි මෙතන සටහන් කරගමු ලකුණු කළ මිල. එහෙනම් ලකුණු කළ මිල මෙතන විකුණුම් මිල මෙතන. මම ඉස්සෙල්ලා ගානෙත් කියවනේ සාමාන්‍යයෙන් අපි ගානක් පටන් ගන්න ඕනේ ප්‍රතිශතයෙන්. එහෙනම් මේ කතාව තේරුම් ගන්න ඕනේ. ඉස්සෙල්ලා කිව්වා ලාභ තබාගෙන. දැන් මෙතන කියන්නේ වට්ටමක්. වට්ටමක් කියන්නේ
යම් කිසි ගාණක් අඩු කරලා විකුණනවා. විකුණන්න හිතාගෙන ලකුණු කරගෙන ඉන්නවා යම් කිසි ගාණකට. අපි ගිහිල්ලා ගන්නකොට ඒගොල්ලෝ අපිට පොඩ්ඩක් අඩු කරලා දෙනවා. ඒ අඩු කරන ගාණට තමයි අපි කියන්නේ වට්ටම කියලා. එතකොට මෙතන 100කට 5ක් අඩු කරනවලු. එහෙනම් ලකුණු කරන් හිටියොත් 100කට විකුණනවයි කියලා 100ටම විකුණන්නේ නැහැ. ටිකක් අඩු කරනවා 5. එහෙනම් විකුණන්නේ 95ට. මේ ගාන ලකුණු කරන් ඉඳලා තියෙන්නේ කීයට විකුණනවයි කියලාද? 1500කට. 1500කට නම් විකුණුවේ කීයද කියලායි අපි හොයන්න ඕනේ. අර වගේම අනුපාතයක් විදිහට ලියනවා. අනිත් පැත්තත් අනුපාතයක් විදිහට ලියනවා. දැන් මුල පදය අර අනුපාතයේ අග පදය. දෙවන පදය අර අනුපාතයේ මුල් පදය. ඔන්න ගුණ කරා. 100ෙන් බෙදමු x ට උත්තරේ ගන්න. 100ට 100 කැපුණා. මේ බිඳු දෙකට මේ බිඳු දෙකත් කැපුණා. 95 ගුණ වෙන්න ඕනේ 15ෙන්. ලොකු සංඛ්‍යා උඩට ලියලා පොඩි සංඛ්‍යා 15ට ලියලා ගුණ කරනකොට වාසි. 5 4ක් 5 25යි. 5 4ක් 9 45යි 2යි 47යි. එක් වරක් 5යි එක් වරක් 9යි. 5යි 5යි 12යි 10යි 4යි 14යි. ඔන්න අපිට එනවා 1425. එහෙනම් 1500ට ලකුණු කරන් හිටියට ඒක විකුණුවේ ඊට වඩා ටිකක් අඩු කරලා. විකුණුම් මිල රුපියල් 1425යි. ඔකයි උත්තරේ. තුන්වෙනි ක්‍රමය බීජීය ආකාරයට ලිවීමෙන් අනුලෝම සමානුපාත ගැටලු විසඳන හැටි. අපි ඒක මේ උදාහරණයක් මගින් කරමු. මේ පොඩි සම්බන්ධයක් තියෙනවා. පොතක මිල රුපියල් 30යි. එතකොට පොතක් 30 නම් දෙකක් 60යි. තුනක් 90යි. පොත් ගාන වැඩි වෙනකොට ඊට අනුරූපව වටිනාකමත් වැඩි වෙනවා. එතකොට මම මෙතන මේ වටිනාකම කියන රාශිය පොත් ගණන කියන රාශියෙන් බෙදන්නයි යන්නේ. පොත් ගණන. පළවෙනි අවස්ථාවට දැන් වටිනාකම 30ක් වෙනකොට පොත් ගණන 1යි. 31න් බෙදුවා 30යි. දෙවෙනි අවස්ථාවට දැම්මොත් වටිනාකම 60ක් වෙනකොට පොත් ගණන 2යි. 62වත් 30යි. තුන්වෙනි අවස්ථාවට ගත්තොත් වටිනාකම 90ක් වෙනකොට පොත් ගණන 3යි. 93න් බෙදුවා 30යි. හැම අවස්ථාවෙම නියතයක් එන්නේ එකම අගයක්. එකම අගයක් කරන නිසා අපි නියතයක් කියනවා. හැම සමානුපාතයකම ඒ වාගේ. එක රාශියකුයි ඊළඟ රාශියයි අතර නියත අනුපාතයක් පවතිනවා. නියතයි. එතකොට මෙන්න මේ නියතයට මේක අපි නියත නිසා මම මෙතන ලියන්න නියතයක්. මේ රාශිය මේ භාග විදිහට ලියුවහම ලවයට එන රාශියට අපි දාමු y කියලා සංකේතය. මේ VG ආකාරයෙන් අපි මේ සමානුපාත ගැටලු විසඳන්න යන්නේ. දැන් VG සංකේත යොදමු. පොත් ගන්න කියන රාශියට x කියලා දැම්මා කියලා හිතමු. එතකොට මේ නියතයට බොහෝ විට නියතයක් හඳුන්වනවා k කියන සංකේතය. ඔන්න අපිට එනවා y බෙදීම x සමානයි k. y බෙදීම x සමානයි නියතය. මේක හරස් ගුණිතය කරොත් y සමානයි kx. එහෙනම් මම මෙතන ලියන්න y සමානයි kx. මේක තමයි අපිට එන VGය සමීකරණය. VGය සමීකරණය. මේ VGය සමීකරණයේ ආශ්‍රයෙන් තමයි අපි මේ තුන්වෙනි කොටසේදී අනුලෝම සමානුපාත ගැටලු විසඳන්නේ. එතනදී ඔයාලට මම උදව්වක් විදිහට මෙහෙම කියනවා. මෙන්න මේ ලවයට ගන්න හැම වෙලාවෙම නැත්තම් වයිට ගානක අහනද අහනවා දෙයක්. ඒ අහන දේ ගන්න යම් කිසි දෙයක් දෙනවා. අන්න ඒක එක්ස්ට්‍රා ගන්න. ඒකට අපි කියමු දීපු දේ. අහන දේට අදාළව දීපු දේ. ඒක ගමු එක්ස්ට්‍රා. එතකොට ඕනම ගානක් විසඳන්න හරි පාසුයි. මේ ක්‍රමයට හිතන්න හරි පාසු වෙනවා. බලමු අපි උදාහරණ කරනකොට කොහොමද අහන දේ දීපු දේ යොදන්නේ කියලා. පළවෙනි ගාන බලමු. දොඩම් ගෙඩි 6ක මිල 120ක් නම් ගෙඩි 11ක මිල හැම ගානක්ම එක වගේ. හදන ක්‍රමය විතරයි මේ වෙනස් වෙන්නේ. වෙනස් ක්‍රම විතරයි ඔයාලට මේ උගන්වන්නේ. ගණන් එකයි. දැන් අපි මේ VG ආකාරයට ලියනකොට මුලින්ම අපිට y බෙදීම x සමානයි k. ඔන්න ඕක තමයි ඉස්සෙල්ලාම ගන්න ඕනේ. මං කිව්වා ඔයාලට y ට ගන්න ඕනේ අහන දේ.
x ට ගන්න ඕනේ දීපු දේ. දැන් මේ ගානක අඳුර ගන්න ඕනේ. අහන්නේ මිල. දෙන්නේ කොච්චරක මිලද ඕනේ? 11ක මිල. ඔන්න ඕක. එහෙනම් අහන දෙයට අපි ලියමු මිල. දීපු දේ තමයි ගෙඩි ගණන. මේකට අදාළව ලියමු අපි. මේ ඒකට අදාළව ලියන්නේ මුලින්ම දීලා තියෙන සම්බන්ධය. මෙන්න අපිට දීලා තියෙන සම්බන්ධය. එහෙනම් මිල රුපියල් 120යි. කොච්චරද 120 වෙන්නේ? 6ක්. ඔන්න K කියන නියතය. 120ට 6 ඒවා 6ට 12ට 6 ඒවා 2යි බිඳුවයි. ඔන්න අපිට K කියන නියතය එනවා 20යි කියලා. දැන් අපි වීර්ය සමීකරණය ලියමු. y සමානයි kx. y කියන්නේ ගෙඩි 11ක මිලයි අපෙන් අහන්නේ. k දැන් හොයාගත්ත 20යි කියලා. ඔන්න k ට යගේ ආදේශ කරනවා. x කියන්නේ කොච්චරක මිලද ගෙඩි ගන්න. අපෙන් අහන්නේ 11ක මිල. එහෙනම් x වෙනුවට ආදේශ කරා 11. බිඳුවකට දැම්ම දෙවරක් 11. එහෙනම් ගෙඩි 11ක මිල රුපියල් 220යි. තේරුණාද පුතේ ඔයගොල්ලන්ට වීජීය ක්‍රමය යොදන ආකාරය? මුලින්ම y බෙදීම x සමාන k yx හඳුනාගෙන k හොයන්න ඕනේ. ඒ ලැබෙන k වීජීය සමීකරණයට ආදේශ කරලා y ට අගයක් ලබා ගන්න ඕනේ. මේකයි ක්‍රමය. තව උදාහරණ කිහිපයක් කරමු. දෙවෙනි උදාහරණය. මීටර් 5ක් දිග කම්බි කූරක ස්කන්ධය 1.2 කිලෝග්‍රෑම් නම් මීටර් 2ක් දිග කම්බි කූරක ස්කන්ධය කොපමණද? නම් ඉස්සෙල්ලාම අපි ලියා ගන්න ඕනි ගානක් පටන් ගන්නකොටම y බෙදීම x සමාන k. y මොකද්ද? x මොකද්ද? ඕකයි හිතන්න ඕනේ. මීටර් 2ක් දිග කම්බි කූරක ස්කන්ධය කොපමණද? එහෙනම් අහන දේ ස්කන්ධය. කොච්චරක් දිග කූරකද? මීටර් 2ක් දිග. එහෙනම් දිග තමයි x. එහෙනම් අපි ආදේශ කරමු. ආදේශ කරන්නේ මුලින් දීලා තියෙන සම්බන්ධය. මේක තමයි දීලා තියෙන සම්බන්ධය. ස්කන්ධය 1.2 කිලෝග්‍රෑම්. 1.2ක් වෙන්නේ මීටර් 5ක් දිග. මීටර් 5. ඔන්න k නියතය එනවා. දැන් අපිට මෙතන මේ කිලෝග්‍රෑම් 1.2 අපිට පුළුවන් ලේසි වෙන්න ග්‍රෑම් කරගන්න. එතකොට ග්‍රෑම් 1.2 5න් බෙදුවා මීටර් 5න් kට එනවා. එතකොට 12ට 5 ඒවා 2යි 5 10යි 20ට 5 4යි බිඳුවයි. k කියන නියතය එනවා අපිට ග්‍රෑම් 240ක්. දැන් වීජීය සමීකරණයට ආදේශ කරනවා y සමානයි kx. k කියන නියතය ග්‍රෑම් 240. පස්සේ අපි ඒකක ගැන හිතමු. ඒකක අවශ්‍ය නැහැ. x කියන්නේ කොච්චරක් දිග කම්බි කූරක ස්කන්ධයද අපෙන් අහන්නේ? මීටර් 2ක් දිග. එහෙනම් x කියන්නේ 2යි. 240 ඒවා 2ක් 480යි. ග්‍රෑම්. ඔන්න අපෙන් අහන ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා. ග්‍රෑම් 480යි. එහෙනම් වලට තේරෙනවා VG ආකාරයට ලිවීමත් අමාරු ක්‍රමයක් නෙවෙයි. ඔක්කොම පහසු ක්‍රම. තව උදාහරණ දෙකක් සාකච්ඡා කරමු. තුන්වෙනි ගාන. සිර 13ක ලාභ ලැබෙනසේ රුපියල් 565කට විකුණු භාණ්ඩයක් ගත්තේ කීයටද? මතක් කරන්න මුලින්ම ලියන්නේ y බෙදීම x සමානයි k. y කියන්නේ අහන දේ. x කියන්නේ දීපු දේ. බලමු. අන්තිමටම තමයි අහන දේ. ගත්තේ කීයටද? එහෙනම් අහන දේ තමයි ගත් මිල. ඒකට අදාළව දීපු දේ බලමු. රුපියල් 560කට විකුණු භාණ්ඩයක්. එහෙනම් ගත් මිල උඩට ආවා වගේ x ට එන්නේ වික්ක මිල. බලමු අපි ගත් මිලයි වික්ක මිලයි තීරණය කරන්න වෙන්නේ ප්‍රතිශත ගාණක් නිසා ප්‍රතිශතය. 13ක ලාභ ලැබෙනසේ. එතන ලාභ. එහෙමනම් 13ක් ලාභ ලැබෙනවායි කියන්නේ 100ට ගත්තොත් විකුණන්නේ 113ට. නම් ගත් මිල 100යි. වික්ක මිල 113යි. ඔන්න ඕක තමයි k. ඉස්සෙල්ලා ගණන් කේ සුළු වුණා වගේ මේක සුළු වෙන්නේ නැහැ. සුළු වෙන්න අනිවාර්යෙන් අවශ්‍යත් නැහැ. මෙහෙමම තියාගෙන ආදේශ කරමු. ඔන්න දැන් අපි k දන්නවා. දැන් අපි වීජීය සමීකරණයට යමු. y සමානයි kx. k
K අපිට ආවේ 100 බෙදීම 113. x කියන්නේ වික්කමිලනේ. එහෙනම් කීයට වික්කමිලක් භාණ්ඩයක්ද? 565කට විකුණු භාණ්ඩයක්. එහෙනම් x වෙනුවට දාන්න ඕනේ 565. 113 ඒවා 5ක් 565යි. 100 ඒවා 5ක් 500. එහෙනම් මේ භාණ්ඩය අරගෙන තියෙන්නේ රුපියල් 500කට. ඔන්න පුතේ දැන් ගොඩක් අපි උදාහරණ කරා බීජී ආකාරයට ලිවීමෙන් ගැටලු විසඳන්න. තව හුරු වෙන්න ඕගොල්ලන්ට 10/4 අභ්‍යාසය කරා නම් හරි පෙළ පොතේ. ඊට කලින් තිබුණේ අපිට අර්ථ දැක්වීමට අනුව එතනදී ඔයාලා උදාහරණ ටිකෙන් පස්සේ 10/3 අභ්‍යාසය කරන්න ඕනේ. මෙතනින් පස්සේ 10/4 අභ්‍යාසය කරන්න. ඒතර මේ ක්‍රම තුනම ඔයාලට හොඳට පුහුණු වෙනවා. තව මේ පාඩමේ අන්තිම කොටස අපිට තියෙන්නේ විනිමය අනුපාතික. අපි බලමු විනිමය අනුපාතික ගැන. විදේශ මුදල්. අපි දන්නවා එක් එක් රටවල එක් එක් මුදල් ඒකක භාවිතා කරන බව. ඒ වගේම එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරු කරගන්න අනුපාතය එකිනෙකට වෙනස්. යම් රටවල් දෙකක් අතර වුවත් නිරන්තරයෙන් මුදල් හුවමාරු වන අනුපාතය වෙනස් වෙනවා. අද තියෙන මුදල් හුවමාරු වෙන අනුපාතය නෙමෙයි හෙට. නිරන්තරයෙන් වෙනස් වෙනවා. දැන් අපි ඊළඟට බලමු මේ විනිමය අනුපාතිකයක් කියන්නේ මොකක්ද කියලා. එක් රටක මුදල් ඒකකයක් සමග තවත් රටක මුදල් ඒකකයක් හුවමාරු වන අනුපාතයට අපි කියනවා විනිමය අනුපාතිකය කියලා. එතකොට මේකත් අනුපාත පාඩමේම කොටසක්. අනුපාතික. මතකනේ මම මුලින්ම අනුපාතික කිව්වා. එකිනෙකට වෙනස් රාශි දෙකක්. එහෙනම් මෙතනත් එහෙමයි. අපේ රටේ මුදල් එක්ක වෙනත් රටක මුදල්. එතකොට ශ්‍රී ලංකා රුපියල් සමහර විට ඇමරිකන් ඩොලර්. ඒතර වෙනස් ඒකක දෙකක්. ඒ වගේ අවස්ථාවල තමයි අනුපාතික කතා වෙන්නේ. උදාහරණයක් විදිහට අපි ගානක් කීපයක් හදලා බලමු. සෞදි අරාබියේ සේවයේ යෙදෙන අයෙකුගේ මාසික වැටුප සෞදි රියල් 2000ක් නම් ඒ ශ්‍රී ලංකා මුදලින් කොපමණද? ගානා දන දීලා තියෙනවා සෞදි රියල් 1ක් රුපියල් 40.32යි කියලා. දැන් මේක සරල ගානක්. එක රියල් එකක් මෙච්චරයි නම් රියල් මෙච්චරක් කොච්චර? ඕකනේ. එහෙනම් අපි මෙහෙම ලියමු. රියල් එකක වටිනාකම රුපියල් 40.32යි. රියල් 2000ක් අපෙන් අහන්න. රියල් 2000ක වටිනාකම. එතකොට 40.32 ගුණ කරන්න වෙනවා 2000. රුපියල් වලින් උත්තරය 2000.3කට ලිව්වා. දෙවරක් 2 4යි, දෙවරක් 3 6යි, දෙවරක් 0යි, දෙවරක් 4 8යි. දැන් දශම ස්ථාන දෙකක් ගානේ තිබුණා. ඒ දශම ස්ථාන දෙක වෙන් කරමු. මේ දෙක අවශ්‍ය නැහැ. එහෙනම් අපිට ලියන්න පුළුවන් උත්තරේ රුපියල් 80640යි. ඔන්න සෞදි රියල් 2000ක වටිනාකම. ඒ වෙලාවේදී රියල් එකක් 40.32යි. මේක හැමදාම මේ ගාන නෙමෙයි. අද වෙනකොට තව වෙනස්. දෙවෙනි ගාන ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 151.20ක් වූ දිනක රුපියල් 7560ක මුදලක් දී ඩොලර් කොපමණ ලබාගත හැකිද? හොඳයි. ඔන්න දැන් අර ඉස්සෙල්ලා ගාන වගේ අනිත් පැත්ත දැන් තියෙනවා. අපෙන් අහන්නේ ගන්න පුළුවන් ඩොලර් ගන්න. නම් සමාන ලකුණේ මේ පැත්තට එන්න ඕනේ ඩොලර්. එහෙනම් මේ පැත්තට රුපියල්. දැන් අපිට ඉස්සෙල්ලා නම් මේ සම්බන්ධය තියෙන්නේ ඩොලර් එක රුපියල් 151.720. ඒ වෙලාවට පුතේ ගාන හොඳට කියවලා මෙතන අහන්නේ මොකද්ද බලලා අහන දේ සමාන ලකුණේ මේ පැත්තට එන විදිහට මේ සම්බන්ධය ලියා ගන්න ඕනේ ඔයගොල්ලෝ. කයි ඔයගොල්ලෝ කරගන්න තියෙන්නේ. දැන් ඩොලර් එකක් 151.720 වුණාට අපිට මෙතන ලියා ගන්න ඕනේ ඩොලර් එක මෙතන 151.720 මෙතන. එහෙනම් අපි අර කහරෝමු රුපියල් 151.720ක වටිනාකම ඩොලර් 1යි. ඩොලර් 1යි. හැම වෙලාවෙම අර ඒකීය අනුපාතික ඇසුරින් මේ ගණන් හදන්න. විදේශ මුදල් ආශ්‍රිත. එතකොට පහසුයි. එහෙනම් අපි දැන් මෙතන බලන්න ඕනේ රුපියල් 1ක වටිනාකම.
ඩොලර් එකක් මෙච්චරයි නම් අපිට මේවා එකක් බලා ගන්න නම් ඩොලර් එක මේ ගාණයෙන් බෙදන්න ඕනේ. එක බෙදනවා 151යි 720. 720 දශමනේ මේවා. දශමිතෙන් එහා පැත්තේ එක තියෙන බිංදුව වල වටිනාකමක් නැහැ. එහෙනම් අපිට අර තියෙන දශම ස්ථානේ ලියුවාම ඇති. බිංදුව ලියන්න ඕනේ නැහැ. දැන් අහන්නේ රුපියල් 7560ක වටිනාකම. ඔන්න දැන් ගන්නවා 7560ක වටිනාකම. මෙන්න රුපියල් 1ක වටිනාකම. 7520ක් බලන්න. 7560ක් 60ෙන් ගුණ කරලා. දැන් බෙදනකොට හරේ දශම තියාගෙන බෙදන්න බෑ. හරේ දශම නැති කරගමු අපි. හරේ දශම ස්ථාන එකක්නේ. ඒ හින්දා මේ 10න් ගුණ කරොත් මේ දශම ස්ථානේ මෙතනට පනිනවා. මේ පැත්ත 10න් ගුණ කරා නම් මේ පැත්තත් 10න් ගුණ වෙන්න ඕනේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 7560 10න් ගුණ වුණාම බිංදුවක් දැම්මා. මෙහා 10න් ගුණ වුණාම 151යි. මෙතන දශමේ නැතුව ගියා 1512 වුණා. දැන් මේකට උත්තරේ ගන්න නම් ඩොලර් කීයද කියලා මේක බෙදන්න ඕනේ. මේ වගේ එකක් බෙදන්න එකපාරට බෙදනවට කපනවට වඩා දීර්ඝ බෙදීමට බෙදන එක පහසුයි. 75600 1512න් බෙදන්න. බලමු 5ක් විතර. ඉලක්කම් 4යි 1 2 3 4ක් වෙන්න දාලා මෙතන 5ක් දාලා බලන්න. 5 වරක් 2 10යි. 5 වරක් 1 5යි 1යි 6යි. 5 වරක් 5 25යි. දෙකක් ඉතුරුයි. 5 වරක් 1 5යි 2යි 7යි. හරියටම ආවා. 7560න් 7560 අඩු කරා මේ බිංදුව මෙතනට ගත්තා. බිංදුවට 1512 එව නැති නිසා දැම්ම මෙතනට බිංදුවක්. එහෙනම් අපිට එනවා උත්තරේ ඩොලර් 50යි. දැන් විදේශ මුදල් ආශ්‍රිත අර විනිමය අනුපාතික ආශ්‍රිත ගණන් දෙපැත්තයි තියෙන්නේ. ඉස්සෙල්ලා උදාහරණයෙන් එක පැත්තක් පෙන්නුවා. දෙවෙනි උදාහරණයෙන් අනිත් පැත්ත පෙන්නුවා. මේක හරි ලේසි. පුතේ ඔයගොල්ලෝ දැන් ඔයාලගේ පෙළ පොතේ තියෙන 10 5 අභ්‍යාසය කරන්න. එතකොට මුළු පෙළ පොතේ තියෙන සියලුම අභ්‍යාස ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. තවත් වීඩියෝ එකකින් ඊළඟ පාඩම ඉගෙන ගමු.